තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං ආමබන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත ආමබන්තේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අසාතං සාත රූපේන
පිය රූපේන අප්පියං දුක්ඛං සුඛස්ස රූපේන පමත්ත මති වත්තති ශ්‍රද්ධාවන්ත පින්වත්නි, බෞද්ධ නාලිකාව ඔස්සේ මේ වසරේ සිද්ධ කරන අවසාන සජීවී ධර්මානුශාසනාව ලෙසින් අද මේ ධර්මානුශාසනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වන්නේ වසරක් ගෙවිලා වසරක් උදාවන්නට තව හෝරා කීපයක් තිබියදී නව වසරට අසිරිපතා පින්වත් හැමදෙනාටම මේ වසරට වඩා ලබන වසරේ තවත් හොඳට පින්කම් සිද්ධ කරගන්නට කායික ශක්තිය, මානසික සුවපත් භාවය උතුම් තුනුරුවන් සරණින් සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවත් එක්ක අද මේ ධර්මානුශාසනාව සිද්ධ කරන්නටයි බලාපොරොත්තු වන්නේ. අද අපේ ධර්මානුශාසනාවෙහි මාතෘකාව කුද්දක නිකායේ උදාන පාළියේ මුචලින්ද වර්ගයේ බොහොම ලස්සන සූත්‍රයක් තියෙනවා පින්නතුනේ. සුප්පා වාසා කියන සූත්‍ර දේශනාව. සුප්පා වාසා කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි, සීවලී මහරහතන් වහන්සේගේ අම්මගේ නම. සීවලී මහරහතන් වහන්සේගේ තාත්තගේ නම තමයි මහලී කියන ලිච්ඡවි පුත්‍රයා. බුදුරජාණන් වහන්සේ ලස්සන ගාථාවක් කළා. ඒ ගාථාව තමයි අපි මුලට අරගෙන පින්නතුන්ට සිහිපත් කළේ. තේරුම අසාතං සාත රූපේන, මේ ලෝකෙ මිනිස්සු යහපත් නොවන දේ යහපත් ලෙස ගන්නවා. පිය රූපේන අප්‍රියං, අප්‍රිය දේ මිනිස්සු ප්‍රිය ලෙස ගන්නවා. දුක්ඛං සුඛස්ස රූපේන, මේ ලෝකෙ මිනිස්සු දුක් සහගත දේවල් සුඛස්ස, සැප හැටියට ගන්නවා. පමත්ත මති වත්තති, ධර්මයේහි ප්‍රමාද වූ පුජ්‍යලයාට මේක හොඳට තේරෙනවා කිව්වා. ධර්මයේ ප්‍රමාද වූ පුජ්‍යලයාට මේක හොඳට තේරෙනවා. ඉතින් මේ සූත්‍රය ආරම්භ වෙන්නේ මේ විදිහට. භාගතුන් වහන්සේ මේ සූත්‍රය දේශනා කළේ කුණ්ඩියාවේ කුණ්ඩ දාන කියන වනයේදී. පුංචි විස්තරයක් කරන්නම්. කුණ්ඩ දාන කියන වනයේ හැදුනේ, ඒ කුණ්ඩ දාන වනයේ පින්නතුනේ යක්ෂයෙක් හිටියා අධිග්‍රහිතව. ඒ යක්ෂයාට හාල් පිටි වලින් හදපු කෑම විතරයි දුන්නොත් ඌ අනුභව කරන්නේ. කාන්තාවක් මේ යක්ෂයාට හාල් පිටි වලින් හදපු කෑම දුන්නා. ඒ කාන්තාවගේ නම තමයි කුණ්ඩියා කියන කාන්තාව. ඉතින් හාල් පිටි වලින් හදපු නැත්නම් හාල් පිටි පුරවපු ආහාර වලින් මේ යක්ෂයාට දානේ දුන්නු නිසා මේ වනයේට, මේ ගමට පින්නතුන් නමක් හැදුනා කුණ්ඩ දාන වනය කියලා. කුණ්ඩ දාන වනයේ හිටියේ, මේ ගමේ හිටියේ කෝලිය කියන වංශිකයන්. එතකොට සුප්පා වාසත් කෝලිය වංශයට අයිති කාන්තාවක්. මේකට කියනවා පින්නතුනි සුප්පා වංශා කෝලිය දීතා කියලා. කෝලියන්ට අයිති ගමක් නිසා. ඉතින් මේ සූත්‍රය පින්නතුන්ට මතකයි. සුප්පා වාසා සීවලී කුමාරයා මේ ලෝකෙට බිහි කරන්න අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් දුක් විඳා. අවුරුදු 7ටත් වඩා මාස 7ටත් වඩා දුක් විඳි අන්තිම දවස් 7. මූල ගබ්බෝ කියලා කියනවා. ගැබ් මුලා වෙලා තිබුණ මුළු දවස් 7ෙම. හිතන්නකො පින්නතුනි, අවුරුදු 7ක් දරුවෙක් මව කුසක තියන් ඉන්නවා කියන්නේ ඒක මොනතරම්නම් දුකක්ද? නිකන් නෙවෙයි, මේ සෝවාන් වෙච්ච කාන්තාවක්. ඒ නිසා ටිකක් හරි දුක හොලන්න පුළුවන්. මේ නිතරම කල්පනා කරන දෙයක් තමයි බුදුරජාන් වහන්සේගේ බුදු ගුණ. ඒක
සූත්‍රයේ කියනවා ඇය එක අවස්ථාවකදී සම්මා සම්බුද්ධෝ වතසෝ භගවා ඉමස්ස ඒවරූපස්ස දුක්ඛස්ස පහනාය ධම්මං දේසේති. මේ වගේ දුකක් නැති කරන දහමක් දේශනා කරන ශාස්ත්‍රවරයෙක් ඉන්නම නම් ඒ වෙන කවුරුවත් නෙවෙයි මගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විතරයි කියලා මම නිතරම දන්නවා. බලන්න කල්පනා කරපු විදිය මේ දුක නැති කරන දහමක් දේශනා කරන ශාස්ත්‍රවරයෙක් ඉන්නව නම් ඒ බුදුහාමුදුරුවෝ විතරයි. මේක දැනගෙන ඉතිපිසෝ ගාථාවත් කිය වේදනාව යටපත් කරගෙන දවසක් සුප්පාවාසා තමන්ගේ ස්වාමි පුරුෂයාට කතා කරලා ඒ කියන්නේ මහලිය කියන ලිච්ඡවි පුත්‍රයාට කතා කරලා කියනවා මහලී දැන් නම් බුදුහාමුදුරුවෝ හම්බෙන්න යන හොඳ වෙලාව. මට යන්න බෑ. නුඹ යන්න බුදුහාමුදුරුවෝ හම්බ වෙන්න. බුදුරජාන් වහන්සේ මුණ ගැහිලා පළමු කොට බුදුහාමුදුරුවන්ට ඔබතුමා වඳින්න බාගෙට කාලට වඳින්න එපා පසඟ පිහිටුවල වඳින්න. ආයි පාරක් බුදුහාමුදුරුවන්ට වඳින්න දෙවෙනි වතාවට. ඒ වඳින්නේ මා වෙනුවෙන්. ඒ වන්දනාවක් තිබුණා. ඒකට පළමු කොට වඳින්න ඔබතුමා වෙනුවෙන් දෙවනෝ වඳින්න මා වෙනුවෙන්. දෙවනෝ වදිනකොට බුදුහාමුදුරුවන්ට කියන්න භාගතුන් වහන්සේ මේ වැඳුම් වඳින්නේ සුප්පාවාසා වෙනුවෙන් කියලා. බුදුහාමුදුරුවෝ හවයි කියලා. භාගතුන් වහන්සේ සුප්පාවාසා දරුවෙක් මේ ලෝකෙට බිහි කරන්න බලාපොරොත්තු වෙන් මූල ගබ්බෝ ගැබ් මුලා වෙලා හරියට දුක් විඳිනමයි කිව්වා. ඇයට ආශිර්වාද කරන්න බුදුහාමුදුරුවනේ සෙත් පතන්න. භාගතුන් වහන්සේ වෙලාවේ දේශනා කළා සුඛිනී හෝතු සුප්පාවාසා කෝලිය දීතා අරෝගා ආරෝගං පුත්තං විජායතුති. මේ කිව්වේ සුප්පාවාසා කෝලිය දීතා නිරෝගී සම්පන්න දරුවෙක් මේ ලෝකෙට බිහි කෙරේවා. දැන් බුදුහාමුදුරු පන්සලේ ඉඳන් මේ ආශිර්වාදය කරන්නේ කාටද? සුප්පාවාසට. මේ ආශිර්වාදයේ භාගතුන් වහන්සේ කරනවත් එක්කම සුප්පාවාසා කෝලිය දීතා එහෙම නැත්නම් මේ කාන්තාව පුණ්‍යවන්ත නිරෝගී සම්පන්න දරුවෙක් මේ ලෝකෙට බිහි කළා. ඒ වෙන කවුරුවත් නෙවෙයි පින්නතුන් කවුරුත් දන්න සීවලී කුමාරයා. ඇයි මෙහෙම අවුරුදු 7යි මාස 7ක් මව් කුසේ හිර වුණේ? මේක කර්මයක්. එක්තරා ආත්ම භාවයක සීවලිය කියන කුමාරයා තරුණයා නුවර දොරටුවක ආරක්ෂකයෙක් වෙලා හිටියා. ගේට්ටු මුර කරන්නේ මෙයා. ඒ මිනිස්සු එනකොට ගේට්ටු වරිනම යනකොට ගේට්ටු වහනවා. ගේට්ටුවේ බලතල සියල්ලම ආරක්ෂකයෙකුට තියෙනවා. දවසක් මේ නුවර මිනිස්සුන්ට කරදරයක් ඇති වුණා. මෙයා මොකද කළේ? ගේට්ටුව ඉබ්බ දාලා වැහුවා. යන්න එපා ගියොත් කිසි කෙනෙක් ගියොත් බලාගෙනයි කිව්වා. එදා මිනිස්සු නුවර හිර වෙලා සෑහෙන දුක් විඳා. මෙදා සීවලී කුමාරයාට මොකද වුනේ? මව් කුසේ හිර වෙලා දුක් විඳා. එදා මිනිස්සු නුවර හිර වෙලා දුක් විඳා. මෙදා මෙයා මව් කුසේ හිර වෙලා දුක් විඳා. ඔන්න කර්මය. කෙසේ හෝ වේවා පින්නතුනි ඒ කරපු කර්මයට අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් මව් කුසේ දුක් විඳා. මේවට අම්මත් හවුල් එදා. අම්මත් ඒ දුක විඳානේ. දැන් බුදුරජාන් වහන්සේගේ ආශිර්වාදයත් එක්ක සුප්පාවාසා කාන්තාව නිරෝගී සම්පන්න දරුවෙක් මේ ලෝකෙට බිහි කළා. මහලී ලිච්ඡවි පුත්‍රයා දැන් ගෙදර යනවා. ගෙදර යනකොට තමන්ගේ ස්වාමි දියණිය පුතෙක් බදලා මේ ලෝකෙට බිහි කරලා හරිම සතුටුයි. ඇය සතුටු කඳුලින් යුක්තව හිටියා කරුණු දෙකක් නිසා. ඇයි? එකක් වේදනාව දුරු වුණා. දෙක නිරෝගී සම්පන්න දරුවෙක් මේ ලෝකෙට ලැබුණා කියලා. ඕන කෙනෙකුට හිතෙනවනේ කාලයක් දරුවෙක් කුසේ ඉන්නකොට අවුරුදු 7ක්
මොකක් කරි දෝෂයක් වෙයිදෝ කියලා. නමුත් එහෙම කිසිම දෝෂයක් තිබුණේ නැහැ. දැන් මේ ඇති වූ සතුටට මෙයට හිත බුදුරජාණන් වහන්සේට දවස් 7ක් දන් දෙන්න. එක දිගට සතියක් දන් දෙන්න. මහලී කියන තමන්ගේ සාමි පුරුෂයට කතා කරලා කියනවා ආයි යන්න පන්සලට. ගිහලා බුදුහාමුදුරන්ට කියන්න මට දානයක් දෙන්න ඕනේ. එක දවසක් දෙක නේ සතියක්. ඒ දවස් 7ේම බුදුහාමුදුරුවොත් වඩින්න ඕනේ. සාමි පුරුෂයා ආපහු ගියා බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්න. ගිහලා බුදුහාමුදුරුවන්ට වන්දනා කළා කිව්වා භාග්‍යතුන් වහන්සේ හෙට ඉඳලා සතියක් සුප්පාවාසා දානය දෙන්න ඕන කියනවා භාග්‍යතුන් වහන්සේ වඩින්න. භික්ෂු මහා සංඝයාත් එක්ක. එතකොට පින්නතුනි බුදුහාමුදුරුවෝ දානයක් බාරගෙන තිබුණේ. ඒ කාගේද? මොගලන් මහරහතන් වහන්සේගේ දායක මහත්තයෙක්ගේ ගෙදර. දැන් ඉතින් මුලින් බාරගත්තුකට කොහොමත් වඩින්න ඕනේ. නමුත් මේ දානේ විශේෂයි. විශේෂයි කියලා කියන්නේ වෙන මොකුත් නිසා නෙවෙයි. මේ පුණ්‍යවන්ත දරුවෙක්ගේ දානයක් නිසා. බුදුහාමුදුරුවෝ මොගලන් මහරහතන් වහන්සේට කිව්වා මොග්ගල්ලාන හෙට දානයක් තියෙනවා ඒ ඔබගේ දායක මහත්තයෙක් ගෙදර. පුළුවන් නම් කවුරු හරි අතේ පණිවිඩයක් කවලා ඒ දායක මහත්තයට කියන්න සතියකින් දානේ කල් දාගන්න කියලා. පුළුවන් නම් විතරක්. වෙන කාටවත් කියන්න ගියේ නෑ මොගලන් මහරහතන් වහන්සේ තමන් වහන්සේම ඒ උපාසක මහත්තයාට කතා කරලා කිව්වා හෙට භාගතුන් වහන්සේට වඩින්න දානයක් තියෙනවා. ඔබතුමාගේ දානට වඩින්න විදියක් නෑ. පුළුවන් නම් විතරක් සතියකින් ඔබතුමාගේ දානේ කල් දාන්න කිව්වා. මේ උපාසක මහත්තයා කිව්වා ලස්සන කරුණක්. මොකද්ද? මොගලන් මහරහතන් වහන්සේ දානේ කල් දාන්න බැරි කමක් නැහැ. දානේ සතියකින් කල් දාන්නම් හැබැයි ඔබ වහන්සේ මේ කියන කරුණු තුනට අප වෙන්න ඕනේ. අප වෙන නම් දානේ කල් දානවා. 1 ඔබ වහන්සේ අප වෙන්න ඕනේ මම දානේ වෙනුවෙන් යම්කිසි මුදලක් වෙන් කළා තියෙනවා. මගේ ධනයට හානියක් වෙන්නේ නැහැ කියලා සතියක් යනකොට ඔබ වහන්සේට අප වෙන්න පුළුවන් නම් මම දානේ කල් දානවා. 2 මගේ ජීවිතේට ඒ කියන්නේ සතියක් යනකොට මගේ ජීවිතේට හානියක් වෙන්නේ නැහැ කියලා ඔබ වහන්සේට අප වෙන්න පුළුවන් නම් මම දානේ කල් දානවා. 3 සතියක් යනකොට මගේ ශ්‍රද්ධාව වෙනුවෙන් අප වෙන්න පුළුවන් නම් ඒක සතියක් යනකොට මගේ ශ්‍රද්ධාව තියෙයිද නැද්ද කියලා අප වෙන්න පුළුවන් නම් මම දානේ කල් දානවා. මොගලන් මහරහතන් වහන්සේ කිව්වා දායක මහත්තයෝ ඔය කරුණු තුනෙන් දෙකකට මං අනිවාර්යෙන් අප වෙනවා. ඒ මොකද්ද? සතියක් යනකම් ඔබතුමාගේ ජීවිතේට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඒකට මං අප වෙනවා. දෙවෙනි එක තමයි ඔබතුමා දාණයට වෙන් කරපු යම්කිසි ධනයක් තියෙනවනේ. ඒ සල්ලි නැති වෙන්නේ නැහැ. ඒක වෙන දෙයකට වියදම් වෙන්නේ නැහැ. මං ඒකට අප වෙනවා. හැබැයි මොකේදද බැරි? ශ්‍රද්ධාවට නම් මට අප වෙන්න බෑ කිව්වා. ඇයි ඒක කොයි වෙලාවෙ ඇති වෙලා කොයි වෙලාවෙ නැති වෙලා යයිද කියලා කවුද දන්නේ? මිනිස්සු පැහැදුනට තැනටම තමයි කලකිරෙන්නේ. ඒක ලෝක ස්වභාවය. ඒ නිසා ශ්‍රද්ධාව ආරක්ෂා කරගන්න එක ඔබතුමාගේ වැඩක්. ජීවිතේටයි ධනේටයි හානියක් වෙන්නේ නැහැ කියන එකට මම අප වෙනවා. මෙහෙම කිව්වට පස්සේ මේ උපාසක මහත්තයා සතියකින් දානේ කල් දැම්මා. දැන් භාගතුන් වහන්සේ භික්ෂු මහා සංඝයාත් එක්ක වඩිනවා සුප්පාවාසාගේ ගෙදර ඒ කියන්නේ සීවලී පුංචි කුමාරයාගේ ගෙදරට වඩිනවා. ගෙදරට වැඩම කළාම මේ දානෙට පින්නතුනි සාරිපුත්ත මහ රහතන් වහන්සේත් වැඩම කළා. සුප්පාවාසා බුදුහාමුදුරුවෝ ප්‍රදාන සංඝයාට දානෙ බෙදෙන අතරතුර සාරිපුත්ත මහ රහතන් වහන්සේ මේ සීවලී කුමාරයාත් එක්ක කතා කළා. උපන් හැටියෙම කතා කරපු
සීවලී කුමාරයා උපන් හැටියෙම කතා කළා. කාත් එක්කද? සාරිපුත්ත මහරහතන් වහන්සේත් එක්ක. මේක දැක්ක අම්මා දාන බෙදනකොට අනේ මගේ පුතා ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේත් එක්ක කතා කරනවනේ අම්මට ලොකු සතුටක් ඇති වුණා. දැන් මොනවද මේ සරියුත් හාමුදුරුවෝ මේ සීවලී කුමාරයාත් එක්ක කතා කරන්නේ උපන් හැටියෙම? අහනවා සීවලී ආයි මාකුසේ උපදින්න ආසයිද කියලා ඇහුවා. අපේ ආස නැහැ කිව්වා. මව කුසක් නම් ආයි ජීවිතේට ඕනේ නැහැ කිව්වා. අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් ලේ හැලියක පැසුනා වගේ පැසුනා කිව්වා මම. ආයි මව කුසක් එපයි කිව්වා. මේක බලන් හිටිය බුදුහාමුදුරුවෝ අම්මගෙන් ඇහුවා. ඒ කියන්නේ සුප්පාවාසගෙන් ඇහුවා. සුප්පාවාසවෙනි මේ සීවලී කුමාරයා වගේ දරුවෝ තව මේ ලෝකෙට බිහි කරන්න ඔබ ආසයිද කියලා ඇහුවා. මේ වගේ දරුවෝ 7ක් වුණත් මේ ලෝකෙට බිහි කරන්න මං ආසයි කිව්වා. හිතන්නකෝ නිකන් දරුවා හිතපු හැටි අම්මා හිතපු හැටි. එතකොට අම්මත් මේ වේදනාව වින්දනේ. මේ වගේ දරුවෝ 7ක් වුණත් මම මේ ලෝකෙට බිහි කරන්න කැමතියි කිව්වා. අන්න ඒ වෙලාවේ තමයි භාගතුන් වහන්සේ දේශනා කළේ මේ ගාථාව අසාතං සාත රූපේන පිය රූපේන අප්පියං දුක්ඛං සුඛස්ස රූපේන පමත්තමති වත්තති. ඒ ගාථාවේ තේරුම පින්නතුන්ට මුලින් සිහිපත් කළේ අසාතං සාත රූපේන මේ ලෝකෙ මිනිස්සු යහපත් නොවන දේ යහපත් ලෙස ගන්නවා කිව්වා. පිය රූපේන අප්පියං මිනිස්සු පියදේ අප්‍රිය ලෙස ගන්නවා කිව්වා. දුක්ඛං සුඛස්ස රූපේන මිනිස්සු දුක් සහගත දේවල් සැප හැටියට ගන්නවා කිව්වා. පමත්තමති වත්තති. භාගතුන් වහන්සේ දේශනා කරනවා ධර්මයේහි ප්‍රමාදෝ පුජ්‍යලයට මේක හොඳට තේරෙනවා කිව්වා. අපි දැන් මෙතන ඉගෙන ගන්න ඕනේ බුදුහාමුදුරුවෝ මතක් කළේ මිනිස්සු දුක් සහගත දේවල් සැප හැටියට ගන්නවා කිව්වා. දැන් අම්මා කෙනෙකුට සුපවාසාට මේක දුකක්. නමුත් ඒ දුක මොකක් හැටියටද ගත්තේ? ඒ දුක ගත්තේ සැපක්. ඇයි මේ වගේ දරුවෝ 7ක් වුණත් මේ ලෝකෙට බිහි කරන්න මං ආසයි කිව්වා. පින්නතුන්ට මතක ඇති බුදුහාඳුරන්ගේ කාලේ රාජකුමාරිකාවක් හිටියා. මේ කුමාරිකාව එදා පින්නතුනි හොරෙක් හොරකම් කරලා අරගෙන යනවා මරන්න. මේ මරන්න අරගෙන යන හොරාට උඩුමහලේ ඉන්න මේ කුමාරිකාවට මේ මරන්නර හොරාකට හිත ගියා. කොහමද තාත්තට කියලා මේ දියණිය මේ හොරාව මරණයෙන් බේරගත්තා. දැන් මේ මොකක් හැටියට දකින්නේ? දැන් මේ දුක් සහගත දේ මොකක් හැටියටද ගන්න හදන්නේ? දුක් සහගත දේ සැපක් හැටියට ගන්න හදනවා. මොන දෙයකටද මේ කොහෙවන්නද හොරෙක් එක්ක යන්න හදන්නේ? ඉල්ලුවනේ තාත්තා නිදහස් කළා හොරාව. අන්තිමට කසාදත් බඳලා දුන්නා. දරුවෝ 7ක් මේ ලෝකෙට බිහි කළා. කොච්චර නැත්නම් හොරාමනේ කාලයක් යනකොට මේ හොරාට මේ සාමි පුරුෂයා මොකද්ද කල්පනා කළේ? මේගේ ගෙලේ මාලා තියෙනවා, අතේ වලලු තියෙනවා, මේව පැහැර ගන්න ඕනේ. දවසක් මේ සාමි පුරුෂයා මේ මිනිස්සයා තමන්ගේ දර සාමි දියණියට කියනවා මම එදා මරන්න අරගෙන යනකොට මගේ ජීවිතේ බේරගත්තොත් යම්කිසි කෙනෙක් මම පොරොන්දුවක් බාරයක් වුණා අහවල් පර්වතයේ ළඟට ගිහිල්ලා ඒ බාරය ඔප්පු කරනවා කියලා. යම කිව්වා. මේ කාන්තාවත් කැමති වුණා. කන්දුරට ගියානේ. කන්දුරට ගියාට පස්සේ මෑයට තේරුණා එක්කරන් ආවේ හොඳකට නෙවෙයි කියලා. බලන්නකෝ වෙන දේවල් මේ. මෑයට තේරිලා මෙයා කිව්වා අපි දෙන්න හමු වෙන අවසාන වතාව නම් ආයි අපි දෙන්න කවදාවත් දකින්න හම්බෙන්නේ නැත්නම් සාමි පුරුෂයෝ මට ඔබතුමාගේ කකුල් දෙක අල්ලලා
වඳින්න ඕන කිව්වා. අය 3 වතාවක් දකුණු වැලේට ප්‍රදක්ෂිනා කරලා සූදානම් වෙනකොට දෙවෙනි වතාව ප්‍රදක්ෂිනා කරනකොටම එතන බුද්ධිමත් වුණා. කන්දෙන් පහළට සාමියා තල්ලු කළා. එතකොට එදා මරන්න අරගෙන යනකොට හොරාව උඩුමහල ඉන්නකොට ඒ බුද්ධිය නැති වුණා. අර කන්දරට ගියාට පස්සේ බුද්ධිය අවදි වුණා. දැන් අපිට මෙතන ගන්න තියෙන්නේ මෙච්චරයි. ඇය දුක් සහගත දේ සපක් හැටියට ගත්තා. අන්තිමට ආපහු දුකටම වැටුණා. පින්නතුට මතක ඇති පටාචාරාව. ගෙදර වැඩ කරපු සේවකයෙක් එක්ක පැනලා ගියා අම්මා තාත්තට කියන්නේ නැතුව. ගෙදර වැඩ කරපු සේවකයෙක් එක්ක පැනලා ගිහිල්ලා දරුවෝ දෙන්නෙක් හැදුවා. දරුවෝ දෙන්නත් හදලා කාලයක් යනකොට පටාචාරාවට හිතුණනේ අම්මයි තාත්තයි බලන්න යන්න. එදා මොකද වෙලා තිබුණේ? එදා වෙලා තිබුණේ උබෝ පුත්තා කාලකතා පන්තේ මයිහං පතිමතෝ මාතා පිතාච බාතාච ඒක චිතකස්මින් දයිහෙරේ. උබෝ පුත්තා කාලකතා දරුවෝ දෙන්නම කරුරිය කළා. පන්තේ මයිහං පතිමතෝ සාමියා මහපාරේ මැරිලා. මාතා පිතාච බාතාච මාතා අම්මයි පිතා පියයි බාතා සහෝදරයයි ඒක චිතකස්මින් දයිහෙරේ එකම සෑයක දැවෙනවා. පටාචාරාට තුනේ තේදී මොකද්ද ඒ? පටාචාරාව දුක්සහගත දේ සපක් හැටියට ගත්තා. නැත්තම් ඕනේ ගෙදර වැඩ කරපු හොරෙක් එක්ක මේ සේවකෙක් පැනලා යන්න. අන්න බලන්නකෝ. ඒකයි මේ විදියට කල්පනා කරනකොට ධර්මෙහිලා දකිනකොට මේ පුජ්‍යලයට මේක හොඳට වැටහෙනවා භාගතුන් වහන්සේගේ ධර්මයේ මොකක්ද කියලා. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ලෝකේ හුදකලා ජීවිතය තමයි කිව්වා හොඳම ජීවිතය. ඇයි? හුදකලා ජීවිතය තුළ පින්නතුනි දුකක් නැහැනේ. ගිහියෙකුට නම් එහෙම දුකක් තියෙන්න පුළුවන්. නමුත් ධර්මය අවබෝධ කරගත්තු රහතන් වහන්සේ නමකට කවදාවත් ඒක දුකක් බවට පත් වෙන්නේ නැහැ. පින්නතුට මතක ඇති එක රජ කෙනෙක් තමන්ගේ ස්වාමි දිනියගේ නැත්තම් දේවියගේ උකුල නිදාගත්තා. නිදාගෙන ඉන්නකොට දේවිය කලේ මොකද්ද? මේ ස්වාමියාගේ මේ රජුරුවන්ගේ ඔළුව අත ගෑවා. එක අතක තියෙනව වලලු දෙකක්. අනිත් අතේ තියෙන එක වලල්ලයි. දැන් දේවිය වලලු දෙකක් තියෙන අතෙන් ඔළුව අත ගන්නවා. ඉන්නෙත් උකුලේනේ. දැන් ඉතින් අත උඩහට පහළට යනකොට අර වලලු දෙකත් උඩහට පහළට යනවා. ඕක ටාන් ගාලා කන ළඟම රජුරුවන් කන ළඟම වදිනවා. ඒ අතර ඉදෙනකොට මෑකලේ මොකද්ද? තනි වලල්ලක් තියෙන අතින් ඔළුවත ගෑවා රජුරුවන්ගේ. එතකොට කිසිම සද්දයක් නැහැ නේ. දැන් රජුරුව මේක කල්පනා කරනවා. දැන් වලලු දෙකක් තියෙන තේ හරි පුදුම සද්දයක් නේ තියෙන්නේ. දැන් තනි වලල්ලක් තියෙන තේ කිසිම සද්දයක් නැහැ. රජුරුව කල්පනා කළා තනියෙන් ඉන්න එක තමයි හුදකලා ජීවිතය තමයි හොඳ කියලා. ඉතින් ඒ ගිහියත්තන්ට හිටියෝ ඇත්තන්ට ඒවා එහෙම ඔබින්නේ නැහැ වෙන්නතුනේ. ඉතින් මේ හුදකලා ජීවිතය තුළ රහතන් වහන්සේ කවදාවත් ඒ ජීවිතය තුළ කලකිරෙන්නේ නැහැ. දවසක් බුදුහාමුදුරුවෝ කැලෑවට වැඩිය භාවනා කරන්න. එතකොට දේවතාවෙක් ඇවිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා කච්චිතං අනගෝ භික්ඛු කච්චිනං දින විජ්ජති කච්චිතං ඒක මාසේනං අරතිනාබි කීරති. මේ කියන්නේ අහන්නේ බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේට මේ කැලෑවේ තනියෙන් ඉන්නකොට නිකන් දුකක් එහෙම හිතෙන්නේ නැද්ද කියලා ඇහුවා. බුදුහාමුදුරුවෝ දුක් වෙන්නේ මට මොනව නැති වෙලාද කියලා ඇහුවා. ලෝකෙ මිනිස්සු දුක් වෙන්නේ මොනව නැති වුණොත් නේ මට දුක් වෙන්න හේතුවක් නැහැ කිව්වා. ඊට පස්සේ මේ දේවතාව අහනවා
දැන් ඔබ සතුටින් දින්නේ කියලා ඔබ කලාවේ. බුදුහාරකෝ සතුට වෙන්නේ මට මොනව තිබිලාද කියලා ඇහුවා. ඒක ලස්සන උත්තරයක් නේ. මිනිස් තිබුණනේ සතුට වෙන්නේ. මට ඒක නෑ කිව්වා. තිබුණකෝ ඉස්සර හරියට දේවල් තිබුණා. ගොරම් මෙසුරම් මෙසුබ මාලිගා හරියට තිබුණාකෝ තාත්තා වස්සාන කාලෙට එකයි, ගිම්හාන කාලෙට එකයි, හේමන්ත කාලෙට තව එකයි කිව්වා. වැසි සාර මාසේ 3 වෙනි මහලට නැග්ගහම වැසි සාර මාසේ අවසන් වෙනකම් පහලටවත් මම බහින්නේ නෑ කිව්වා. 3 වෙනි මහලේ හිටපු අප්සරාවෝ දිව්‍යාංගනාව සමානයි. මං හිතන්නේ නැහැ දිවි ලෝකයේත් ඒ වගේ අප්සරාවෝ ඉන්නවා කියලා. ඒ තරම් හිතන්නකෝ බුදුහාමුදුරුවෝ 3 වෙනි මහලේ ඒ වගේ අප්සරාවන් පිරිවරාගෙන මම ජීවත් වුණේ කිව්වා. නමුත් දැන් ඒව දිහා බලන්න මම කිසිම ආසාවක් නැහැ කිව්වා. දැන් ඒ බලන්නකෝ උත්තරේ දුකෙන් දින්නේ කියලා ඇහුවා. බුදුහාරකෝ දුක් වෙන්නේ මොනව නැති වෙලාද කියලා ඇහුවා. එතකොට සතුටින් දින්නේ කියලා ඇහුවා. සතුට වෙන්නේ මොනව තිබිලාද කියලා ඇහුවා. දේවතාව අන්තිමට කියනවා හරි පුදුමයිනේ. දුකකුත් නැති සතුටකුත් නැති ශ්‍රමණයෙක් ගොඩාක් කාලෙකින් දැක්කේ කිව්වා. මේ වගේ ශ්‍රමණයෙක් මගේ ජීවිතේ කවදාවත් මම දැකලා නැහැ කිව්වා. දැන් අපෙන් ඇහුවාම මේ දවස්වල කොහොමද කියලා අපි කියන්නේ ඔන්න ඔහෙ ඉන්නවයි කියලානේ. බලන්නකෝ භාගතුන් වහන්සේගේ උත්තරේ. අපේ කතාව එහෙමනේ. ඒකට බලන්නකෝ මේ දියුණු මනසක ඒ පසේ බුදු මහරහතන් වහන්සේලාගේ පිළිතුරු බලනකොට පින්නතුනි මොනතරම් ප්‍රඥාවන්ත බුද්ධි අවදි කරන විදියට ඒ උත්තර හම්බ වෙනවද? ඒ නිසා අනිත් එක පින්නතුනි මේ සීවලී කුමාරයා මහානකලේ සරියුත් හාමුදුරුවෝ. ඒ මහාන කරන දවසේ පළවෙනි කෙස්ටික් කැපුවා සාරිපුත්ත මහරහතන් වහන්සේ. පළවෙනි කෙස්ටික් කපනකොට සීවලී කුමාරයා සෝවන් වුණා. දෙවෙනි කෙස්ටික් කපනකොට සීවලී කුමාරයා සකෘදාගාමී වුණා. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේට වැටහෙනවා සීවලීට බලනකොට රහත් වෙන්නත් පුළුවන් වගේ. ඒ නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේ සීවලී කුමාරයාට කිව්වා සීවලී මව් කුසේ හිටපු දුක මෙනෙහි කරන්න කිව්වා. ඔබ වහන්සේ කෙස්ටික් කපන්න මම ඒක කරන ගමන් ඉන්නේ කිව්වා. මව් කුසේ හිටපු දුක මෙනෙහි කරන්න කිව්වා. දැන් සීවලී කුමාරයා මව් කුසේ හිටපු දුක මෙනෙහි කරනකොට තුන්වෙනි කෙස්ටික් කපල ඉවරනකොට අනාගාමී වුණා. සියලුම කෙස් කපල අවසන් වෙනකොට සීවලී කුමාරයා රහත් වුණා. මතක තියාගන්න සීවලී මහරහතන් වහන්සේ නැත්තම් සීවලී හාමුදුරුවෝ රහත් උනේ මහණ වුණාට පස්සේ නෙවෙයි. මහණ වෙන්නත් ඉස්සෙල්ලමයි. දැන් එතකොට එදා මව් කුසේ දුක මොකක් හැටියටද පෙරලා ගත්තේ? ඒ දුක පෙරළුවේ සැපක් හැටියට. දුකේ හිටියට මොකද? ඒ දුකේම නැහෙන්න දුක මැත්තේම නැහෙන්න උත්සාහවත් උනේ නෑ. ඒ දුකෙන් ගොඩ යන්න උත්සාහවත් වුණා. ධර්මයේ දන්න කෙනා, දකින්න කෙනා බුදුහාමුදුරු දේශනා කළේ එකයි මේක හොඳට දකිනවා. අපි පින්නතුනි දුක කියන දේවල් ඇතුළේ තියෙන්නේ දුක. සැප කියන දේවල් ඇතුළේ තියෙන්නේ ඒ දුකමනේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පින්නතුනි අපිට මේ දුක ඇති උනේ වෙන් වෙන දවසේ නෙවෙයි. මේ දුක ඇති වෙන්නේ වෙන් වෙන දවසට නෙවෙයි. මේ දුක පටන් ගත්තේ කොතනද? මේ දුක පටන් ගත්තේ එකතු වෙච්ච දවසේමයි. ඒ කියන්නේ බැඳීමක් ඇති කරගත්තු දවසේ ඉඳලා තමයි මේ දුක වෙන් වෙන දවසට වඩා බැඳීමක් ඇති කරගත් දවසේලා ඒ කාල පරාසයේ තුල තියෙන දුක පින්නතුනි අනන්තය අප්‍රමාණයි. භාගතුන් වහන්සේ වරක දේශනා කරන මහණෙනි නුඹලට සාංශාරික දුක තේරුම් ගන්න ඕන නම් අතීතයේ විඳපු දුකත් අතහරින්න. දැන් අපි අතීතේ ගොඩක් දුක් විඳනේ. ඒකත් අමතක කරන්නකො ඒක අතීතෙම ගියා ඉවරයි කියලා. දැන් මේ වසර අදින් ඉවරයි. මේ වසරේ දුක අතීතයටම දාන්න ඒක ඉවරයිනේ. දැන් අපි හිතනවා ඊළඟ අවුරුද්ද මීට වැඩිය අපි හැමදාමත් ප්‍රාර්ථනා කළේ එහෙමනේ.
මේ වසරට වැඩි ඊළඟ වසර හොඳ වෙන්න කියලා. වසර නෙවෙයි පින්නතුනේ වැරද්ද තියෙන්නේ. අපේ වසරට වැඩි හදන්න ඕනේ අපේ හිත හදාගත්තා නම් වසරේ කිසි වරදක් නෑ. දිනවල මාසවල කිසි වරදක් නෑ පින්නතුනේ සිත හදාගත්තා නම් ඒ මුළු ජීවිතේ පුරාවට මේ පුජ්‍යලයාගේ හොඳයි. අපි වසරක් වෙනස් වෙනකොට අපි වෙනස් වෙන්න ඕනේ. අපි වෙනස් වෙනකොට පින්නතුනේ, ඒ කියන්නේ අපේ සිත හොඳට හදාගත්තාම මේ වසරට හොඳට මුහුණ දෙන්න පුළුවන්කම තියෙනවා. බුදුහාමුදුරු දේශනා කරනවා අතීතේ විඳ දුකක් අමතක කරන්න, අනාගතේ මතක තියාගන්න මීට වැඩි දුකක් විඳින්න සිද්ධ වෙනවා. ඒ දුකත් අමතක කරන්න, ඒ දුක තාම ආවේ නැහැ කියලා. එතකොට අතීත දුකත් අමතක කරලා, අනාගතේ විඳින්න තියෙන දුකත් අමතක කරලා වර්තමානයේ විඳින දුක ගැන විතරක් නිකමට හිතන්න. එතකොට තේරුම් ගන්න පුළුවන් සසර කියන්නේ කොච්චර දුකයිද කියලා. මේ හම්බ කරන්න, දරුවන්ට කන්න දෙන්න, මේ හැම දෙයක්ම කරන්න පින්නතුනි මිනිස්සු මොනතරම්නම් දුක් විඳිනවද? ඉතින් ඒ ටික තේරුම් ගත්තාම සතර දුක තේරුම් ගන්න පුළුවන් නේ. අනිත් එක තමයි පින්නතුනි මේ සීවලි මහරහතන් වහන්සේ. සීවලි මහරහතන් වහන්සේ මේ ලෝකෙට උගන්වපු ලොකු පාඩමක් තියෙනවා. ඒ මොකද්ද? තවත් කෙනෙකුට යමක් දෙන්න කියන එක. දැන් අපි සීවලි මහරහතන් වහන්සේගේ පින්තූරේ ගහන්නේ ගෙදරට ඇතුල් වෙනකොට පේන නෙවෙයි. ගෙදරින් පිට වෙනකොට පේන්නේ. ඉතින් ඕක පුළුවන් නේ ගෙදරට ඇතුල් වෙනකොට පේන ගහන්න. ඇයි සීවලි මහරහතන් වහන්සේගේ පින්තූරේ ගෙදරින් පිට වෙනකොට පේන ගහන්නේ? දැන් ඔය හැම ගෙදරකම ගහලා තියෙන්නේ එහෙමනේ. දැන් උතන ගහපු එකේ අර්ථයකුත් තියෙන්න ඕනනේ. දැන් මෙහෙම හිතන්නකෝ අපේ ගෙදරට කවුරු හරි කෙනෙක් අනේ මට පිනට යමක් දෙන්න කියලා ඉල්ලගෙන බලන් ඉන්නවා ගෙදර උළුවස් මේ දොරකඩ ගාව. එතකොට ගෙදර කෙනෙක් එළියට යනවා. එළියට යනකොටම පේන්නේ පිට වෙන්න කලින්ම පේන්නේ අර උළුවස් උඩ ගහලා තියෙන සීවලි මහරහතන් වහන්සේගේ පින්තූරේ. එතකොට අර ඇවිල්ලා ඉන්න මිනිස්සයා හිස්සතින් යවයිද නැද්ද? යවයිද නැද්ද? හිස්සතින් යවන්නේ නෑ. මතක් වෙනවනේ. ගෙදරේ ඇවිල්ලා ඉන්න අර මිනිස්සයාටත් වඩා කලින් පේන්නේ සීවලි මහරහතන් වහන්සේගේ පින්තූරේ. එතකොට කරන් හිතන්නේ මොකද්ද? සීවලි මහරහතන් වහන්සේ දුන්නා. ඒ නිසා උන්වහන්සේට ලැබුණා. දැන් මේ ඇවිල්ලා ඉන්න මිනිස්සයාටත් මම යමක් දෙන්න ඕනේ. ඒ නිසා ඒක මේ දෙන්න බලාගෙන ගහගත්තු එකක් මිසක ඒක මේ ගන්න බලාගෙන ගහගත්තු එකක් නෙවෙයි. අපි කල්පනා කරනවා එහෙම ගහගත්තාම අපිටත් ලැබේ කියලා. ලැබෙනව නැත්තේ නෑ. ඇයි කිසි කෙනෙකුට ආයෙන කිසි කෙනෙකුට යමක් නොදී යවන්නේ නෑනේ. මොනම හරි පුංචි දෙයක් හරි දෙනවනේ. ඒ නිසා දෙන්නටත් යමක් තියෙනම නම් දෙන්න කෙනෙකුත් ඉන්නම නම් සුදුසුකුත් ඉන්නම නම් ඒ වෙලාවට පින්නතුනේ දේ දෙන්න ඕනේ. ඡාගානුස්සතිය හැටියට ජීවිතේ පුරුදු කරන්න පුළුවන්. ඡාගානුස්සතිය හැටියට ඉස්සර පින්නතුනේ මේ ගෙවල් වල තිබුණනේ මිටිහාල් මුට්ටිය කියලා එකක්. ඒ කන්න උයන්න ගන්න කලින් අම්මා ඒ මිටිහාල් මුට්ටියට මේ හාල් මිටක් දානවා. ටික දවසක් හැමදාම මෙහෙම ගන්නකොට මේ කලේ පිරෙනවා. මුට්ටිය පිරෙනවා. කවුරු හරි නැති බැරි මිනිස්සෙක් ගෙදරට ආවට පස්සේ අම්මා බොහොම සතුටින් ඒක දෙනවා. අන්න එහෙමයි පින්නතුනි ඡාගානුස්සතිය පරිත්‍යාගය කියන එක හොඳට පුරුදු කළේ. ඒ විතරක් නෙවෙයි සීවලි මහරහතන් වහන්සේ පන්සලේ ඉන්න වෙලාවක බල්ලෙක් ආවා. එවි ළඟ වටේ කරනකොට දෙන්න දෙයක් තිබුණේ නැහැ. කරපු එකම දේ පින්නතුන්ට මතකයි. මොකද්ද? තමන් වහන්සේ දානෙත් වළඳලා දානෙත් ඔක්කොම අස්පරස් කරලා භාජනත් ඔක්කොම හොදලා ඉවරයි. උන්වහන්සේ කරපු දේ තමයි තමන් වහන්සේගේ මේ දකුණු වතේ ඇඟිලි දෙකක් උගුරට දාලා වමාරලා දුන්න බල්ලට.
කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙහෙමත් දෙනවද කියලා. එහෙමත් දුන්නා. එහෙමත් දීපු නිසා තමයි උන්වහන්සේට ලැබුණේ. දවසක් සීවලි මහරහතන් වහන්සේ Tamanට මොනතරම් ලැබීමක් තියෙනවද කියන බව උරගා බලන්න. උන්වහන්සේට කැමැත්තක් ඇති වුණා. සිතක් ඇති වුණා. කලේ මොකද්ද? දවසක් සීවලි මහරහතන් වහන්සේ ස්වාමීන් වහන්සේට කතා කරලා කිව්වා යම් හිමාල වනයේට කියලා. අපේ අපිට නම් බෑ කිව්වා. දාන්නෙත් නෑ කිව්වා. යන්කෝ මාත් එක්කනේ යන්නේ. කැමති කරගත්තා. දැන් උන්වහන්සේට ඕනේ උන්වහන්සේගේ ලැබීම උරගා බලන්න. හිමාල වනයේට ගියා. ගියා වගේම තමයි පින්නතුනේ දෙවියන් විසින්ම මේ සියලු ස්වාමීන් වහන්සේට උපස්ථාන කළා. ඒ කියන්නේ උන්වහන්සේ වඩින තැනක යන තැන කවදාවත් කිසි කෙනෙකුට වරදින්නේ නැහැ කියනවනේ. බලන්නකෝ මව් කුසේ අච්චර දුකකුත් විඳලා ඒක සැපක් බවට පරිවර්තනය කරගෙන මේ ශාසනය තුල පින්නතුනි මොනතරම් ශාන්තියක් උදා කළාද. ඒ නිසා බුදුහාමුදුරු මේ සූත්‍රයේදී පින්නතුනි කියන්නේ මේ ලෝකෙ මිනිස්සු සැපසහගත දේ දුක් හැටියටත් ඒ වගේම අප්‍රිය දේ ප්‍රිය හැටියටත් මේ බව වටහා ගන්න කෙනා වටහා ගන්නව නම් වටහා ගන්නේ ඒ හොඳට ධර්මයේ දන්න කෙනෙක් පමණයි කියුවා. මහරහතන් වහන්සේ නමකට පින්නතුනි මේ ලෝකේ හොඳට ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන්. ප්‍රත්‍යවේක්ෂා කියලා කියන්නේ ඒ තමන් අවබෝධ කරගත්තු දේ පිළිබඳව නැත්නම් තමන් ලබාගත් ඒ අධිගමයන් පිළිබඳව හොඳට මෙනෙහි කරනවා. මේකට කියනවා 19 ප්‍රත්‍යවේක්ෂා ඥානය කියලා. 19 ප්‍රත්‍යවේක්ෂා ඥානය කියලා කියන්නේ 20ට එකක් අඩුයි. ඔන්න බලන්න සෝවාන් වෙච්ච කෙනා මාර්ගය ගැන මෙනෙහි කරනවා. ඵලය ගැන මෙනෙහි කරනවා. ප්‍රහීන කෙලෙස් මෙනෙහි කරනවා. ප්‍රහීන වෙන්න තියෙන කෙලෙස් මෙනෙහි කරනවා. නිවන මෙනෙහි කරනවා. දැන් කීයද? 5යි. සකු르දාගාමී කෙනා මාර්ගයේ සකු르දාගාමී වුණාට පස්සේ මාර්ගය මෙනෙහි කරනවා. ඵලය මෙනෙහි කරනවා. ප්‍රහීන කෙලෙස් මෙනෙහි කරනවා. ප්‍රහීන වෙන්න තියෙන කෙලෙස් මෙනෙහි කරනවා. නිවන මෙනෙහි කරනවා. 10යි. ඊළඟට අනාගාමී කෙනා. අනාගාමී කෙනත් මාර්ගය මෙනෙහි කරනවා. ඵලය මෙනෙහි කරනවා. ප්‍රහීන කෙලෙස් මෙනෙහි කරනවා. ප්‍රහීන වෙන්න තියෙන කෙලෙස් මෙනෙහි කරනවා. නිවන මෙනෙහි කරනවා. රහතන් වහන්සේ රහත් වුණාට පස්සේ මාර්ගය මෙනෙහි කරනවා. ඵලය මෙනෙහි කරනවා. ප්‍රහීන කෙලෙස් මෙනෙහි කරනවා. රහතන් වහන්සේට ප්‍රහීන වෙන්න කෙලෙස් නැහැ. නැති නිසා උන්වහන්සේ කරන්නේ මොකද්ද? උන්වහන්සේ කරන්නේ නිවන මෙනෙහි කරනවා. එතකොට එතන 4යිනේ. එතකොට සෝවාන් වෙච්ච කෙනා 5 ආකාරයකටත්, සකෘදාගාමී කෙනා 5 ආකාරයකටත්, අනාගාමී කෙනා 5 ආකාරයකටත් රහතන් වහන්සේ 4 ආකාරයක මෙනෙහි කරනවා. මේකට තමයි කියන්නේ 19 ප්‍රත්‍යවේක්ෂා ඥානය කියලා. එතකොට සීවලි මහරහතන් වහන්සේ රහත් ත්වයටපත් වුණාට පස්සේ මාර්ගය, ඵලය, ප්‍රහීන කෙලෙස්, ප්‍රහීන වෙන්න තියෙන කෙලෙස් නැහැ. නිවන මෙනෙහි කර කර ඒ තුල පින්නතුනි මොනතරම් විමුක්ති සෝයක් නම් භුක්ති විඳද. මව් කුසක භාගතුන් වහන්සේ දේශනා කරනවා කොහෙත්ම සැප නැහැ කිව්වා. කොහෙත්ම සැප නැහැ කියන්නේ ලේසලියක පැහැෙනා වගේ සෑහෙන කාලයක් පැහැෙනවා. අපි කවුරුත් දන්නව පින්නතුනි මව් කුස දුකයි කියලා. නමුත් ආපහු උපදින්න තියෙන ආසාව නිසා තමයි මාස 9කට ඒ හිරගෙදරට උපදින්න තියෙන ආසාව නිසා තමයි ආපහු මාස 9කට ඒ හිරගෙදරට අපි එන්න කැමති වුණේ. නැත්නම් අපි දන්නවනේ මව් කුස කොහොමද දුකයි කියලා. දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ. ඒ නිසා තමයි බුදුහාමුදුරු දේශනා කළේ මේ යම්කිසි කෙනෙක්ගේ චුතියක් මේ ලෝකෙ සිද්ධ වෙනවා නම් ඒ චුතිය පටන් ගත්ත තැනම තමයි දුක පටන් ගන්නෙ. ඉපදුන තැන ඉඳලාම
මරණාසන්න මොහොත දක්වාම ඒ දුක පවතිනවා. ඒ පවතින දුක පිළිබඳව කෙනෙකුට මෙනෙහි කරලා හොඳට ඒ දුක අවබෝධ කරගන්න පුළුවන් නම් ඒ දුක සපක් හැටියට පරිවර්තනය කරගන්නත් පුළුවන්කම තියෙනවා. තනතුරක තියෙන දුකමනේ. තනතුරු වැඩි වෙන්න අනතුරු වැඩි කතාවකුත් තියෙන්නේ. තනතුරේ හැටියට තමයි අනතුරු තියෙන්නේ. ඒ ඉතින් ඒ වැඩි වෙනකොට එතනම අනතුරු වැඩි. ඒ කියන්නේ දුක වැඩි. බුදුහාරන් කාලේ පින්නතුනේ සංගාමජී කියලා සාමීන මහත නමක් හිටියා. උන්වහන්සේ රහතන් වහන්සේ නමක්. මේ සංගාමජී හාමුදුරුවෝ ගිහි කාලේ විවාහ වෙලා ඒ අලුතම මහාන වුණා. තමන්ගේ සාමි දියණියට දරුවෙක් ලැබෙන්න හිටියා. දැන් උන්වහන්සේ මහාන වෙලා ආයි විතරක් නෙවෙයි රහත් වෙලා. මේ මොකද කළේ? දරුවත් බිහි කරලා දරුවත් අරගෙන ආවනේ සංගාමජී හාමුදුරුවෝ ගාවට. දැන් ඉතින් මොකක් කරන්නේ? ඒ කියන්නේ මේ රහතන් වහන්සේගේ ලේන් උපන් දරුවෙක් අරගෙන විශ්සලාන්ත මේ ඔබ වහන්සේගේ දරුවා කියලා. තියලා ගියා යන්නේ. හැබැයි ටික දුරයි ගියා අම්මා ආපහු ආවා. දරුවෙක් නේ. අම්මා කෙනෙක් කොහොමද එහෙම තියලා යන්නේ? ආපහු ආවා. ඊට පස්සේ ඔබ වහන්සේගේ දරුවා මේ. උන්වහන්සේ මොකුත් බලන්නේ නැහැ. උන්වහන්සේ පාඩුවේ හිටියා. අන්තිමට මම කිව්වා මුණවහන්සේට මේ දරුවෙක්ගෙන්වත් ඇති වැඩක් නැහැ නේ. කියලා ගියා යන්නේ. භාගතුන් වහන්සේ මේක දැකලා උන්වහන්සේ මතක් කළා සංගාමජී කියන භික්ෂුව රහතන් වහන්සේ එන ඉෂ්ටිය කෙරෙහි ශෝක කරන්නේවත් එතනින් යන ඉෂ්ටිය කෙරෙහි දුක් වෙන්නේවත් නැහැ කිව්වා. හුදකලා ජීවිතයට ප්‍රිය කළ උන්වහන්සේ සංගාමජී සංග්‍රාමයේ දිනුවා. සංග්‍රාමයේ කියලා කියන්නේ මාර සංග්‍රාමයේ දිනපුත්තමේ කැටියට දැන් උන්වහන්සේ විමුක්ති සෝය භුක්ති විඳින කෙනෙක් බවට පත් වුණා කිව්වා. ඊරිසා පින්නතුනි මේ සූත්‍රයේදී හොඳට තේරුම් ගන්න තියෙන්නේ භාගතුන් වහන්සේ වදාළ දුක පිළිබඳව. ඊරිසා දුකයි කියලා දුක මැත්තේම තථාගතයන් වහන්සේ කවදාවත් මේ ලෝකේ අපිට ඉන්න ගැඬුවේ නැහැ. ඒ දුක හොඳට තේරුම් ගන්න ඕනේ. දුක තේරුම් අරගෙන ඒ දුක සැපක් හැටියට පරිවර්තනය කරගත්තාම දුක සැපක් දෙකම කියන දේ උපේක්ෂා සහගත වේ පුජ්‍යලයාට දරන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා සීවලී මහරහතන් වහන්සේ මව් කුසේ සෑහෙන කාලයක් දුක් විඳට ඒ දුක සැපක් බවට පරිවර්තනය කරගත්තා. සාද මේ අපි ඉගෙන ගත්තේ සුප්පාවාසා කියන බොහොම ලස්සන සූත්‍ර දේශනාවක් සීවලී මහරහතන් වහන්සේගේ මේ උප්පත්තිය පිළිබඳව සඳහන් වෙන බොහොම ලස්සන සූත්‍ර දේශනාවක්. ඉරිසා මේ වසරේ සිද්ධ කරන්නට යෙදුණු අවසාන සජීවී සද්ධර්ම දේශනාව අද පින්නතුනි මේ නිමාවටපත් වූයේ. ඉතින් මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත්තා වූ සියලුම කුසල් වලින් පින්වත් හැමදෙනාටම උතුම් අමා මහ නිවන් සුවත් සැලසේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අද මේ සජීවී සද්ධර්ම දේශනාවෙහි දායකත්වයේ භාරගෙන කටයුතු කළේ බුරල්ලේ පදිංචි එච්.ආර්. මල්ලිකා මහත්මනිය, එවාගේ මංජුල අසංග චින්තන පුතුන් දෙදෙනා, එවාගේ වරුණි රුවණි යන ලේලිවරුන් දෙදෙනා, මිනිබිරිය මෙන්ම මුණුබුරා මෙස්සර ඒ පින්නතුන් බලාපොරොත්තු වෙන මීට වසර 7කට කලින් පල්ලව සපත්වන්ට යෙදුණු W දයාපාල ආදරණීය ස්වාමි පුරුෂයා, ඒ මියගිය දෙමව්පියන් වන W ජිනදාස ඒ ලේලිවරුන්ගේ ආදරණීය පියාණන් වහන්සේ, එවැගේ මියගිය වර්ග પરම්පරාවේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නත්, විදේශගතව අධ්‍යාපනය ලබන බුද්ධ චින්තන පුතුණවන්ට රෝගාතුරව පසුවන සේන සිගේරා මස්සිනාවරුන් දෙපළ ඒ ඥාති සහෝදරයන් දෙපළට ආශිර්වාද කිරීම, ලක්පැසි ලෝවැසි හැමදෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරන්න, ධර්ම දේශනාව සිදු කළ අපටත් ආශිර්වාද කරන අතර ධර්ම ශ්‍රවණය කළ පින්වත් හැමදෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ තුලින් වහවහ නිවන් අවබෝධ වේවා කියන උතුම් ප්‍රාර්ථනාව.
ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.